කාර්යය කියන පන්සල් ගන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, විහාරාධිපති අපේ අතිගෞරවනීය කලගම බුද්ධදත්ත නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන් අපේ පාදාභිවන්දනයෙන් යුක්තව අවසර ඉල්ලා සිටිනවා මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නට. පින්වත් සිල්මෑණින් වහන්සේ, සදහැවතුනි, වේවැල්වත්ත කුඩා තේවතු සංවාදන සමිතිය වාර්ෂිකව ධර්මානුශාසනාවක් මේ විදියට සිද්ධ කරනවා. මේ ඒ ඇත්තන්ගේ උතුම් පින්කම් මාලාවේ 9 වැනි පින්කම තමයි අද සිද්ධ කරන්නේ. අරමුණ වන්නේ මියගිය ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, ඒ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම. එම කුඩා තේවතු සංවාදන සමිතියේ වේවැල්වත්ත ගරු සභාපතිතුමන් සංජය ප්‍රදීප් ජයසේන මැතිතුමා, ලේකම් MKP උදය කුමාර මැතිතුමා, භාණ්ඩාගාරික සුදර්ශනී රේණුකා මැතිණිය ඇතුළු කොට පින්වත් පිරිස මේ පින්කම සංවිධානය කරනවා. ඒ වගේම බෞද්ධ රූපවාහිනී නාලිකාව වෙනුවෙන් විශේෂයෙන්ම මේ උතුම් පින්කමට තව පිරිසක් දායකත්වයේ දක්වනවා. විශ්‍රාමික පාඨශාලාචාර්ණී රූපා පෙරේරා මහත්මිය, HK චන්ද්‍රදාස මහත්මයා දියණිය පුතුණුවන්, දෑනනුවන් සහ ලේලිය, නෙස්සිලු දම්මිතු කියන මුණුබුරු මිනිබිරියන් ඒ දරුවෝ, විශේෂයෙන්ම රෝගීව සිටින 23 වන දිනට උපන්දින සමරපු ඒ පවුලේ පින්වත් ඒ දායක ඇතන්ට ආශිර්වාද කිරීම පින්කමේදී බලාපොරොත්තු වෙන ඒ අත් පුද්ගලිකව දෙපාර්ශ්වයේම මියගිය සියලුම නෑයන්ට පින් දෙන්නටත් ඒ අත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි තාම සතුටු වෙනවා
අද මේ තරුණ පිරිසක් එකතු වෙලා ව්‍යාපාරික පිරිසක් මේ උතුම් පින්කම මේ විහාරස්ථානයේ සිදු කිරීම පිළිබඳව ඒ සඳහා හිටපු අභාව ප්‍රාප්ත රංජිත් ප්‍රේමලාල් සෝමවංශ මන්ත්‍රී රංජිත් සොයිසා මන්ත්‍රීතුමාගේ එම මැතිනිය දරුවෝ ඒගොල්ලොත් සහභාගී කරගෙන තියෙනවා ආරාධනා කරලා. ඉතින් ඊටාම් ශ්‍රද්ධාවෙන් මේ පින්කම ඔයත් සූදානම් කරගෙන තියෙනවා. ටිකක් වර්ෂාවේ බාධාව පැමිණුණත් ඔයත් කවුරුත් බොහෝම කැමැත්තෙන් ඕනකමින් පින්කම සඳහා කටයුතු සම්පාදනය කරගෙන තියෙනවා. පින්වතුනි, අපේ තථාගතයන් වහන්සේගේ ධර්මය අපි හරියට තේරුම් ගත්තොත් අපේ මේ ලෝක ජීවිතයටත් පරලෝක ජීවිතයටත් වඩා ඉහළ සැනසෙල්ලක් ලබා ගැනීමේ අවකාශය තියෙනවා. දැන් ඔයත්ෝ ව්‍යාපාරිකයෝ පිරිසක් නිසා මම බුදුරජාණන් වහන්සේ ව්‍යාපාරික භවතෙකු වෙච්ච දීඝජානු කියන කෝලිය පුත්‍රයාට වදාළ දේශනාවක් ඔබට කියලා දෙනවා. ව්‍යග්ගපජ්ජ කියන සූත්‍රය. ඔහු ඇත්තටම ව්‍යාපාරිකයෙක්. ඔහු දවසක් ජංගා විහරණය පිණිස, කියන්නේ ව්‍යායාම පිණිස, ඔහු ඇවිදිමින් ඉඳිද්දී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. මුණ ගැහෙච්ච වෙලාවේ දීඝජානු කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට සඳහනක් කරනවා, ස්වාමීනි, අපි බොහෝම කාර්යබහුලයි. අපිට හරියට වැඩ කටයුතු තියෙනවා. අපිට නිතර ඔබ වහන්සේ හමුවෙන්න හෝ විහාරයේ නැවතිලා ආධ්‍යාත්මික කාරණා පුහුණු කරන්න වෙලාවක් නැහැ. ඒ හින්දා මා වැනි කෙනෙකුට ගෘහ ජීවිතය ගෙවන ගමම්ම පුහුණු වෙන්න පුළුවන් දේශනාවක්, ඉගැන්වීමක් ඔබ වහන්සේගේ ධර්මයේ තිබෙනවා නම් කියලා දෙන්නේ කියලා ඉල්ලා සිටියා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දීඝජානු කෝලිය පුත්‍රයාට ව්‍යග්ගපජ්ජ සූත්‍රය දේශනා කළේ. ඒකේ තාම වැදගත් කරුණු 4ක් තියෙනවා ඔබගේ මෙලොව ජීවිතේ ඊටාම යහපත් කරගන්න. චත්තාරෝ මේ ගහපති ධම්මා ගෘහපති පුත්‍රයාණනි ධර්ම 4ක් තියෙනවා. ditta ධම්මහිතාය සුඛාය සංවත්තන්ති, මෙලොව හිතසුව පිණිස හේතු වෙන. කතමේ චත්තාරෝ, මොනවද ඒ කරුණු 4? පළවෙනි එක තමයි උට්ඨාන සම්පදා, උත්සාහ සම්පත්තිය. දෙවෙනි එක තමයි ආරක්ක සම්පදා. තුන්වෙනි එක තමයි කල්යාණ මිත්‍රතා. හතරවෙනි එක සමජීවී කතා. මෙන්න මේ සම්පදාවන් 4 මා විශ්වාස කරනවා කුඩා තේවතු වල හිමිකරුවන් වන, නැත්නම් වැවිලි කරුවන් ලෙස කටයුතු කරන, ව්‍යාපාරිකයින් ලෙස කටයුතු කරන ඔබට අතිශයින් වැදගත් කියලා. අතිශයින් වැදගත්. පළමු කාරණේ උට්ඨාන සම්පදා, උත්සාහ සම්පත්තිය. දැන් අපේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ තමන්ගේ දියුණුව හෝ පරිහානිය තමන් මත තීරණය වෙනවා කියලා පිළිගන්න ශාසනයක් නේ. දැන් වෙනත් ආගම්වල ඇතැම් වෙලාවට අපේ දියුණුවේ හෝ පරිහානියේ වගකීම ආගමික කතුවරයා විසින් තීරණය කරන්නක් ලෙස පිළිගන්නා කියමන් අපිට ඇහෙනවා. උදාහරණයක් විදිහට දෙවියන්ගේ කැමැත්ත වගේ වැකි අපි සෙසු ආගම් වලට හුම්කම් දෙනකොට සහ සෙසු ආගම් අධ්‍යයනය කරනකොට අපිට දැක ගන්නට ලැබෙන ප්‍රකාශනයක්. ඒක වෙන්නේ දෙවියන්ගේ කැමැත්ත මත. දැන් අපේ තථාගතයන් වහන්සේ කවදාකවත් අපිට කියලා නැහැ උන්වහන්සේගේ කැමැත්තට අනුව තමයි අපේ දේවල් හොඳ වෙන්නේ හෝ නරක වෙන්නේ කියලා. එහෙම කියලා නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඔබගේ දියුණුව හෝ ඔබගේ පරිහානිය කවුරු මත තීරණය වෙනවා කියලාද? තමන් මත. අත්ත දීපා විහෙරත භික්ඛවේ අත්ත සරණාන අනඤ්‍ය සරණා. මහණෙනි, තමාට පහන වෙන්න ඕනි, තමාට ආලෝකය වෙන්න ඕනි, තමාට දීපය වෙන්න ඕනි. කවුද? තමන්මයි. තමාගේ සරණ හැර වෙන කවුරෙකුගේවත් සරණක් නැත.
ඒක අපේ අර ගැමියෝ කියනවා තමා හිසට තම අතමය සෙවණැල්ල. ඒ තමයි අපේ ශාසනයේ ඉගැන්වීම. එතකොට අපි සාර්ථක වීමත් අපි මත තීරණය වෙනවා. අපි අසාර්ථක වීමත් අපි මත තීරණය වෙනවා. ඒක තීරකයෙක් එළිය නැහැ. එළිය තීරකයෙක් නැහැ. එතකොට ඔබලා ව්‍යාපාරිකයෝ විදියට සාර්ථක වීම හෝ අසාර්ථක වීම තීරණය කරන්නේ ඔබගේ හැසිරීම, බුද්ධිය, ඥානය සහ ඔබ විසින් සංසාරේ කරපු කර්ම. ඒවත් බලපාන. වාණිජ්‍ය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී තථාගතයන් වහන්සේගෙන් සරියුත් හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා මහරහතන් වහන්සේ. මොකක්ද අහන්නේ? ස්වාමීනි, සමහර කෙනෙක් විශාල මුදලක් යෙදෙව්වත් අල්පලාභයයි ලබන්නේ. සමහර කෙනෙක් ස්වල්ප මුදලක් යොදවලා විශාල ලාභයක් ලබනවා. හේතුව මොකද කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට අදාළ උත්තරයක් නෙවෙයි දුන්නේ. උන්වහන්සේ ඒ වෙලාවේ දීපු උත්තරේ තමයි පින්වත් සාරිපුත්‍ර, එහෙම කෙනෙකුට අත්දකින්නට වෙන්නේ එයා සංසාරේ කරපු කර්මත් එක්ක. මොනවද? ඊටාම සිල්වත් ගුණවත් උත්තමයන්ට ආරාධනා කරලා ඊටාම උසස් පූජාවන්, ඉහළ පූජාවන් කරන්ට මගේ නිවසට වඩින්ට කියලා ආවට පස්සේ සල්ප දෙයක්වත් නොදී හෝ ඊටාම සල්ප දෙයක් දීලා රවට්ටලා බොරුවෙන් වංචා කරලා යවපු කෙනෙක් ඉන්නවා නම් එයා මේ භවයේදී එහි විපාකය විඳිනවා. කොච්චර ලොකෝ යෙදවීමක් සිද්ධ කළත් එයා ලබන්නේ අල්පලාභයක් පමණයි. සංසාරික බලපෑම. එතකොට ඒක දෙවියන්ගේ කැමැත්තවත් ඒක බුදුන්ගේ කැමැත්තවත් නෙමෙයි. එයාම වපුරපු දෙයක් එයාට නෙලන්න වෙලා. එයාම ඉඳපු එකක ඵලය එයා නෙලනවා. ඊළඟට උන්වහන්සේ වදාළ තවත් සමහර කෙනෙක් සංසාරේ ඇතැම් භවවලදී ඊටාම සිල්වත් ගුණවත් උත්තමීන්ට ආරාධනා කරනවා ඊටාම සුළු දෙයක්. මම ඔබ වෙනුවෙන් පූජා කරනවා වඩින්න කියලා. හැබැයි ආවට පස්සේ පොරොන්දුනාට වැඩි යමක් පූජා කරනවා, පිළිගන්වනවා, සතුටු කරනවා. අන්න ඒකේ ආනිසංස විදියට එයාට තථාගතයන් වහන්සේ දේශනා කරනවා සුළු දෙයක් යෙදෙව්වත් වැඩි ලාභ ලබන්නට අවස්ථාව හම්බ වෙනවා කියලා. එතකොට ඒක සංසාර කර්ම. හැබැයි බුදුදහම පිළිගන්නවද ඔක්කොම සසර කර්ම කියලා? නෑ. ඔක්කොම සංසාර කර්ම නෙමෙයි. හැමදේම සසර කරපු කර්ම අනුව තීරණය වෙන්නේ නෑ. සාර්ථක වීම අසාර්ථක වීම. එක හේතුවක්. සංසාර කර්ම කියන එක, පෙර කර්ම කියන එක හේතුවක් විතරයි. එකම හේතුව නෙමෙයි. අන්න බුදුදහම ඊළඟට අපිට උගන්වනවා ඔබට දියුණු වෙන්න ඕන නම්, සාර්ථක වෙන්න ඕන නම් ඔබ ගාව තියෙන්න ඕනෑ කොහොමද? උත්ථාන සම්පදා. උත්ථාන වීර්යය. ඒක විග්‍රහ කරලා තියෙන්නේ මෙහෙමයි. උත්ථාන විරියාදී ගතා බාහා බල පඩචිතා සේදා වක්කිත්තා ධම්මිකා ධම්ම ලතා. උත්ථාන වීර්යය තියෙන්න ඕනි. බාහුබලය යොදවලා තියෙන්න ඕනි. දහඩිය වගුරුවලා තියෙන්න ඕනි. ඊළඟට ධර්මානුකූල නිෂ්පාදනයක් කළා තියෙනවා. කියන්නේ බෞද්ධයෙකුගේ උත්සාහයයි ධාර්මික බවයි එකට යන්න ඕන. බෞද්ධයෙකුගේ උත්සාහවන්තකම සහ නීත්‍යානුකූල බව කියන එක දෙකම එකට තියෙන්න ඕන. එහෙම නැති වුණොත් විපාකය අනිත් පැත්තට එනවා. විපාකය අනිත් පැත්තට එනවා. කොච්චර උත්සාහවන්ත වුණත් අධාර්මික නම් එයින් බරපතල අයහපතක් එයාට දවසක භුක්ති විඳින්න වෙනවා. මොකද අපිට කවදාකවත් පරලොව අමතක කරලා හම්බ කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා බුද්ධ ආගමේ කොතනකවත් කියලා නැහැ. අපි ධනය හම්බ කරද්දී, ධනය පරිභෝජනය කරද්දී, ධනය සම්බන්ධව සියලු කටයුතු වලදී අපි වග වෙන්න ඕනේ කුමක් ගැනද? මට මේ ආත්මෙ විතරක් නෙමෙයි තියෙන්නේ, මට පරලෝ ජීවිතයකුත් තියෙනවා කියන ඒක දැනන් ඉන්න ඕනේ.
මම මැරෙන කෙනෙක් කියලා තේරුම් අරන් ඉන්න ඕනේ. මම ලෙඩ වෙන කෙනෙක් කියලා තේරුම් අරන් ඉන්න ඕනේ. මම වයසට යන කෙනෙක් ඉඳලා කියලා තේරුම් අරන් ඉන්න ඕනේ. එහෙම තේරුම් නොගෙන ධනය හම්බ කිරිල්ල බුදුදහම කියන්නේ නැහැ. බුදුදහමේ උගන්වන ධනය හම්බ කිරිල්ල හෝ ධනය පරිභෝජනය කිරිල්ල අපි කල යුත්තේ ජීවිතය පිළිබඳව යථාර්ථය අමතක නොකර. අන්න එවැනි ගැඹුරු දාර්ශනික හරයක් සහිත කෙනෙක්, ගැඹුරු දැක්මක් සහිත කෙනෙක් එයා හම්බ කිරීම නවත්තන්නේ නැහැ. හැබැයි එයා වග වෙනවා. කුමකටද? ට්‍රාන්ස්පරන්සි තියාගන්න. විනිවිද භාවය තියාගන්න. ඒකයි කිව්ව උත්හාන විරියාදිගත. උත්සාහය වීරිය පවත්වනවා. ඊළඟට බාහා බල පරිචිතා. එයා හොන්දට අතපය වෙහෙසවනවා. සේදා වක්කිත්තා. දහඩිය එයා වගුරනවා. දහඩිය කඳුළු වගුරනවා. අන්තිමටම එයා හම්බ කරගන්න දේහි නිත්‍යානුකූල බව තහවුරු කරනවා. කොහොමද ඒක කරන්නේ? ධම්මිකා ධම්ම ලද්දා. ධර්මානුකූල. මොකද කොච්චර උත්සාහවන්තකම හෝ වීරිය තිබුණත් අපි හම්බ කරන දෙයින් අපිට සතුටු වෙන්න නම් අපි නිත්‍යානුකූලයි වෙලා ඉන්නවා. දැහැමි වෙලා ඉන්න ඕනේ. අධාර්මිකව තියෙන දේවල් වලින්, අධාර්මිකව හම්බ කරපු දේවල් වලින් මෙලොවත් විඳවන්න ලැබෙනවා. මෙලොව විඳෙන්නේ නැතොත් පරලෝකදී නම් විඳවන්නම අනිවාර්යෙන් වෙනවා. ඒක ස්ථිරයි. ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා, ඔබ ව්‍යාපාරිකයෝ, කුඩා තේවතු හිමිකරුවෝ, මේ හැම ගෙදරකම ඉන්න අයට මම විශ්වාස කරනවා අඩුමක් කර භාගයක්වත් ඇති කියලා නේ. හැමෝම පාහේ කුඩා දේවතු වලට සම්බන්ධ හෝ රබර් හෝ මොකක් හරි ව්‍යාපාරික ඉන්නැත්තෝ ඔබ හැම කෙනෙක්ම වග වෙන්න ඕනි. කුමකටද? ධර්මානුකූලව තමන්ගේ දියුණුව ලබා ගන්න. දැන් කෙනෙකුට එන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද්ද? දැහැමිව හම්බ කරලා නිත්‍යානුකූලව විතරක් අපිට අපේ අරමුණු සපුර ගන්න තරම් දෙයක් උපය ගන්නට ලැබෙයිද කියලා නේ. ඒක තමයි ගොඩකට තියෙන නිත්‍යානුකූල සීමාවේ රැඳී නොසිටින්ට පොළඹවන කාරණේ. ධර්මානුකූල බව ඉක්මවන්ට මිනිස්සු පෙළඹිලා තියෙන කාරණේ තමයි ඒගොල්ලෝ කල්පනා කරනවා දැහැමිව හිටියොත් එහෙම අපේ ගමන යන්න පුළුවන්ද කියලා. දැන් බලන්න මම දන්නේ මේක කර්ම විපාකයක්ද මොකක්ද කියලා. දැන් ලෝකේ ගෝලීය උණුසුම වැඩි කරන්නට දැඩි දායකත්වයක් දීපු බලගතු රටක් තමයි ඕස්ට්‍රේලියාව. ගෝලීය උණුසුම කියන එක වර්ධනය වෙන්න ඕස්ට්‍රේලියාවේ දායකත්වය ඉතා ඉහළයි. ඉතා ඉහළයි කියන්නේ ඒගොල්ලෝ තමයි ගල් අඟුරු, ලෝහ වැනි දෑ විශාල ප්‍රමාණයක් මුළු ලෝකෙටම අලෙවි කරන්නේ. කොට ඒ දේවල් ලෝකයට ලබා දෙනකොට ඒවා දහනය කරන ප්‍රමාණය වැඩි වෙන්න ලෝකයේ මේ ගෝලීය උණුසුම කියන එක මොකක් වෙනවද? අධික වෙනවා. අද ඕස්ට්‍රේලියාවේ මොකද වෙලා තියෙන්නේ? බිලියනයක් නේ සත්තු මැරලා තියෙනවා. 30 දෙනෙකුට අධික මිනිස්සු මැරලා තියෙනවා. ගෙවල් 300ක් ගිනි අරගෙන විනාශ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒවා අපිට තර්කානුකූලව මේක නිසා මේක වුණා කියලා පෙන්වන්න බැරි වුණාට ඒගොල්ලෝ උණුසුම් කරපු ලෝකයම ඒගොල්ලොන්ට දැවී යන පරිසරයක් උදා කරලා තියෙනවා. කර්මය කියන්නේ එහෙම තමයි. කර්මයේ හැටි එහෙමයි. එහෙනම් අපි වග වෙන්න ඕනේ. දැන් බලන්න මම එනකොට දැක්කා මේ පාරේ නේ මිනිසාගේ අවශ්‍යතාවය වෙනුවෙන් පාර කාපට් කරනු ලැබුවා. හැබැයි ඒ අවශ්‍යතාවය වෙනුවෙන් සබාදහම සම්බන්ධව නිවැරදි සක්්‍යතා අධ්‍යයනයකින් තොරව කරන ලද කැපීම් හින්දා දරුණු නායයම් දෙකක්
අපි එන මාර්ගයේ දැක්ක ඇත්ත වශයෙන්ම එතනින් එනකොට ඇඟ හීතල වෙනවානේ. මට හිතා ගන්න බෑ ඒ වයි ඉන්න අහිංසක මිනිස්සු මේ වරුසාවක් එනකොට කොයි වගේ මානසිකත්වයක නිදා ගන්නව ඇත්ද කියලා. දැන් මේ අපේ අවශ්‍යතාවලට කරපු වැඩනේ ඔය. හැබැයි අපේ අවශ්‍යතාවලට කරන දෙය නිවැරදි සක්්‍යතා අධ්‍යයනයකින් තොරව කරොත්, පරිසරය ගැන නොහිත කළොත්, ගහකොළ ගැන නොහිත කළොත්, සතා සීපාව ගැන නොහිත අපේ සාර්ථකත්වයට හෝ අපේ පහසුවට දේවල් කළොත් ඔය වගේ රිටර්න් එකක් එනවද නැද්ද? එනවා. ඔය නෙලන්නේ අපි වපුරපුවද නැද්ද? අපි වපුරපුවා. දැන් ඔතනින් යන වාරයක් පාසා ඔය ඇත්තන්ගේ පපුව පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. මිනිසා කරපු දෑ. මේ තේරුම් ගන්න. කර්ම විපාක කියන්නේ ඕවට. අපි ක්‍රියාවක් කරනවා, ක්‍රියාව වැරදි නම් ප්‍රතිඵලය අපිට වැරදියට එනවා. අපි ක්‍රියාවක් කරනවා, ක්‍රියාව යහපත් නම් ඒකේ ප්‍රතිඵලෙත් අපිට ලැබෙනවා. ඒ නිසා ඔබ වැවිලිකරුවෝ. හැබැයි වැවිලිකරුවන් වන ඔබ මහ පොළොව සමග ඊටාම සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මහ පොළොවට සීමාව ඉක්මවලා අයුක්තියක් කරන්න එපා. සීමාව ඉක්මවා අයුක්තිය කරන්න එපා. සීමාව ඉක්මවලා මේ මිහිමවට රිද්දුවොත්, හිංසා කරොත් ඒකේ ප්‍රතිවිපාක මිනිස්සුන්ට විඳින්න වෙනවා. ඒක තේරුම් ගන්න ජීවත් වෙන්න. සංවර්ධනය කරන්න. ඔබගේ වගාවන් කරගෙන යන්න. ඒත් හැමතිස්සෙම තේරුම් අරන් ජීවත් වෙන්න. අධිවේගීව හැම අංගලකින්ම නිෂ්පාදනයක් කරනවද නැත්නම් වනපියසත් ආරක්ෂා කරගනිමින් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය කරනවද? ඒ ගැන වැවිලිකරුවන් වන ඔබ එක වතාවක් නෙමෙයි මම යෝජනා කරනවා 100,000 වතාවක් හිතන්න. මොකද ඊටාම දරුණු පෑවිලි කාලවලදී සමහර විට ඔබේ වගාව ආරක්ෂා කරලා දෙන්නේ මතක තියාගන්න ඔබ ඉතුරු කරපු පුංචි වනතීරුව කියලා. හොඳ වහින කාලෙට නම් ඒ වනතීරුව තියෙන හරියෙත් ඒ ගස් ටිකක් ඉඳුවනම් කියලා හිතෙන්න පුළුවන්. සියලු මහගස් නැති වුණා නම් හොඳයි කියලා හිතෙන්නත් පුළුවන්. වර්ෂාවෙම හොඳට තියෙන කාලෙදී. හැබැයි මතක තියාගන්න. අධික පෑවිල්ල එන වෙලාවට තේ දැල්ලක් හරි ඉතුරු වුණොත් ඉතුරු වෙන්නේ කිලෝ 2-3ක් හරි කඩා ගන්න පුළුවන් වුණොත් කඩා ගන්න පදනමක් හැදෙන්නේ අපේ අතරතුර ඉතුරු කරපු ලොකු ගස් ටිකින්. ඔක්කොම නැති කරලා අපේ සාර්ථකත්වය ගැන කවදාකවත් හිතන්න එපා. ඒක හිතන්න එපා. එහෙම හිතුවොත් අපි පිරිනව. දියුණු වෙන්න පුළුවන්. හැබැයි ඒ දියුණුව සස්ටේනබල් කියන එකට අදාළ නැහැ. කියන්නේ තිරසාර නැහැ. දරණීය නැහැ. බුදුදහමේ ඉගැන්වුවේ දරණීය තිරසාර සංවර්ධනයක් ලබන්න. අපේ පැවැත්මත් සහතික කරගන්නවා, අනිකාගේ පැවැත්මට හානි වෙන එක නවත්තන්න බැරි නම් අවම හානියකින් අඩුම අවම හානි කියන තැන පුළුවන් තරම් මහ පොළවට වසවිස එකතු කිරීමෙන් වළකින්න. පුළුවන් තරම්. මොකද දැන් මට පේනවා ලංකාවේ ලොකු සාකච්ඡාවක් ඇති වෙමින් තිබෙනවා මොනර ජනගහනය වැඩි. භෝග පාලු කරනවා. ඒ නිසා දැන් මොනරුන් සම්බන්ධව මොකද්ද ගන්නා තීරණය කියලා ලොකු සංවාදයක් සමාජයේ තියෙනවා. ඇත්ත වශයෙන්ම ඉස්සරත් මේ රටේ මොනරු හිටියද නැද්ද? හිටියා. හැබැයි මෙච්චර ලොකු මොනර ජනගහනයක් මං හිතන්නේ තිබුණා කියලා. අද වෙනකොට වෙලා තියෙන්නේ මොකක්ද? මොනරා පාලනය කරන ස්වභාව ධර්මයේ අනෙක් ජීව පද්ධතිය විනාශ කළා අපි ඉවරයි. දැන් මොනරා පාලනය කරන අනෙක් ජීව පද්ධතිය නැති නිසා
මොනර ජනගහණය වැඩි වෙලා තියෙනවා. මිනිස්සු මොනරට අත තියන්නේ නැතුව ඉන්න කතරගම දෙයියන් හින්දා. වෙන මොකක්වත් හින්දාද මේ? පව්පින් මොකක්ක කතන්දර නැහැ කතරගම දෙයියන්ට බය හින්දා. පව්පින් ගැන හිතනවා නම් මේ බත් කූරෙක් ගැඩවිලෙක් ඉතුරු වෙන්නේ නැති මට්ටමට වහගහයිය පොළවට පව්පින් විශ්වාස කරනවනම් හොඳයි. මොනර ඉතුරු කරලා ඉතුරු එවුන් ඉවර කිරිල්ලනේ අපි ඉන්න තැන. ඒ මොකද මොනර ඉතුරු කරන්නේ කතරගම දෙයියෝ හින්දා. නැතුව ධර්මයක් තියෙන හින්දා පවක් පිනක් කතාවක් නෙමෙයි. බයයි කතරගම දෙයියෝ ඇවිල්ලා අපිට රිටර්න් එකක් දෙයිද කියලා. එච්චර ඇත්ත. මතක තියාගන්න. අපේ පරිසරය අපි පරිසර හිතකාමීව අපේ සංවාදනය කරගත්තොත් සෝබාදහම විසින්ම සෝබාදහමෙන් වෙන හානිය අපිට පාලනය කළා දෙයි. ඒ සෝබාදහම විසින්ම සෝබාදහම පාලනය කරන්නේ. අපි නෙමෙයි ඒක කරන්න ඕන. අපිට සෝබාදහම පාලනය කරන්න ඇත්තටම අයිතියකුත් නැහැ. ඒක කරන්නත් බෑ. ඒක කරන්න වෙන්නේ අර කට්ටිය කරනා වගේ තමයි. ඕස්ට්‍රේලියාවේ කරන්නේ මොකද්ද? වැඩි ප්‍රමාණයක් වතුර බොන නිසා වතුර බීමේ වරදට වෙඩි තබා මරනවා. ඔටුව දසදහසක් වෙඩි තිබුණා. තාම වැඩේ ඉවර නැහැ. දැන් ඒක නෙවෙයිනේ උත්තරේ. ඒක බුද්ධ ධර්මෙත් නෙවෙයි ඒක උත්තරෙත් නෙවෙයි. සහිතන් දැහැමිව දියුණු වෙන්න ඒත් ඒ දැහැමි දියුණුව මම දන්නවා ඒක ආක්‍රමණශීලීව අධිවේගී දියුණුවක් නම් වෙන එකක් නෑ. කොහොමද දැහැමිව පොහොසත් වෙන එක බුද්ධ ආගමේ උපමා කරන්නේ කොහොමද? වම්මිකෝ වූප චීයති. මොන වගේද? වේයෙක් හුඹක් බඳිනවා වගේ. හිමින් හිමින්. හරි හිමින්. ඉස්සර ගොම මැටි ගාපු ගෙවල් තිබිච්ච අය ඉන්නවද මෙතන? ඉන්නවනේ. අපේ ගෙදර තිබුණා. අපේ ගෙදර අපි චූටි කාලේ ගොම මැටි ගෑවා. අපේ අම්මා කවදාවත් පොල්ලතු හැවිල්ලපු අපේ ගෙදර ගොම මැටි ගාද්දි බිම පිටිපස්සේ තිබිච්ච කණ්ඩියෙන් පස් කපන් ආවේ නැහැ. මොකද කරේ? හුඹහකින් තමයි පස් අරන් ආවේ. හුඹස් මැටි තමයි ගත්තේ. මං ඒ කාලේ මට ඇත්තටම පොඩි කාලේ එහෙම ප්‍රශ්න තිබුණා. හුඹස් හොය ඉන්නේ මොකටද කියලා. මෙච්චර පස් කන්ද තියෙද්දි. ඒගොල්ලෝ අපිට ඒව තේරුවෙත් නැහැ. මේකයි කාරණේ කියලා. ඒගොල්ලෝ පුරුද්දට කරේ. ඒගොල්ලොන්ගේ අම්මලත් ගත්තේ හුඹස් මැටි. ඒ නිසා අපේ අම්මලත් එහෙම හුඹස් මැටි ගත්තා මිසක ඒකේ කතාව ඒගොල්ලෝ තේරුම් කරන්න තරම් දැනුමක් ඒගොල්ලොන්ට තිබුණේ නැහැ. නමුත් ගොමත් එක්ක කලවම් කරලා හුඹස් මැටි අනලා ඒ පොළවේ ගෑවම ඒක සාමාන්‍ය පස් වගේ කෙටි කාලයකින් දූවිලි බවට පත් වෙලා අතු ගෑවිලා යන්නේ. අනේ මාස ගණනාවක් බොහෝම හොඳට අල්ලලා හිටිනවා. පැරණි චෛත්‍ය රාජාණන් වහන්සේලාගේ ගඩොල් නිර්මාණය කරද්දී අරගෙන තියෙන්නේත් මොන මැටිද? හුඹස් කඩපු පස් වලින් පුච්චපු ගඩොල් තමයි අරන් තියෙන්නේ. ඒකෙන් පේනවා මොකද්ද? හුඹස් මැටියෙන් කපපු ගඩොල හුඹස් මැටියෙන් ගොම මැටි ගාපු බිම අනිත් ඒවට වඩා දිගු කාලයක් පවතිනවා. ඒ කියන්නේ මොකද්ද? හුඹහක් හදන වේයා ඊටාම සියුම්ව තෝරනවා කලවන් නොවු පසක්. ඒ කලවන් නොවු ඊටාම පිරිසිදු පසක් පාවිච්චි කරලා හදපු හුඹහ එහි පස බොහෝම ශක්තිමත් දිගු කාලීනයි. භාග්‍යවතුන් වහන්සේගේ උපමාව මොකක්ද කියන්නේ? වේයෙක් බඳින හුඹහක් වගේ පිරිසිදුව සෙමින් ඔබගේ සාර්ථකත්වය ලබා ගන්න. ඒ සාර්ථකත්වය තිරසාරයි. දිගු කාලීනයි. කෙටි කලකින් ඉවර වෙන්නේ නැහැ. හුඹහක මැටි ශක්තිමත් වගේ ඔබ දැහැමිව හම්බ කරපු ධනයත් ඔබට හදිසියේ අහිමි වෙන්නේ නැහැ. වැරදි පාරේ ගිහිල්ලා හොරමරකම් කරලා කපටිකම් කරලා වංචා දූෂිත වැඩ කරලා ඔබ ධනය හම්බ කරගත්තොතින් දන්නේම නැති වෙලාවල් වල හිතන්නේවත් නැති වෙලාවල් වල ගෙවන්න වෙනවද නැද්ද? ගෙවන්න වෙනවා. අඩුම
ගෙව්වේ නැතත් ඒවා තමන්ගේ ගාව තියෙන හැම තප්පරයකම විඳවිල්ලක් තියෙනවද නැද්ද? විඳවිල්ලක් තියෙනවා. බයක් තියෙනවා. තැතිගැනීමක් තියෙනවා. අසහනයක් තියෙනවා. මොකද හිත දන්නවා මේවා හරි ධනය නෙමෙයි කියලා. එහෙනම් අපේ පින්වත් පිරිස ඊටාම බුද්ධිමත්ව, ඊටාම ප්‍රඥාවන්තව ධනය හම්බ කිරීමේදී වග වෙන්න ඕනේ. අපි අපායේ නොවන විදියට ධනය හම්බ කරගන්න. බුද්ධාගම අහන්නේ හම්බ කරන ගාන කීයද කියලා. ඔබට හම්බ කරන්නට ආස තරම් ප්‍රමාණයක් හම්බ කරගන්න පුළුවන්. වග වෙන්න ඕනේ එක කරුණක් වෙනුවෙන් විතරයි. කුමක්ද? හම්බ කරන විදිය නිත්‍යානුකූල වෙන්න. හම්බ කරන විදිය ධර්මානුකූල වෙන්න. කෝටි කීයක් තියෙද කියලා අහන්නේ නැහැ. කෝටි කීයක් තියෙද කියලා බුද්ධාගමට වැඩක් නැහැ. හැබැයි අහනවා ඒ කෝටි ගාන ඔබ උරුම කරගත්තු විදිය නිවැරදිද? යහපත්ද? සත්පුරුෂ ක්‍රමයක්ද? ඒ ගැන වග වෙන්න ඕනේ. ඒ ගැන තාම කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද නැත්තම් ගෙවන්න වෙනවා. මේ ආත්මේ ගෙවන්න උනේ නැතොත් ඊළඟ ආත්මේ ගෙවන්න වෙනවා. මේ ආත්මේ වැරදි පාරේ ගිහිල්ලා හම්බ කරගත්තොතින් වැරදියට තමන්ගේ පොහසත්කම ඇති කරගත්තොතින් අඩුම බයෙන් තැති ගැනීමෙන් අසහනෙන් හරි ජීවත් වෙන්න වෙනවාමයි. ඒකනම් කිසිම සැකයක් නැහැ. නිකන් හිතන්නකෝ මෙහෙම. හොරෙන් අනුන්ගේ ගහක කොලක දෙයක් කඩාගෙන එන මිනිස්සෙක් ඉන්නවා කියලා. එයාගේ ගාව දැන් ඒ ගෙනා පුතේ තියෙනවා. හැබැයි එයා හැම මොහොතකම ඉන්නේ සතුටක් එක්කද අසහනයක් එක්කද? පොලිසියෙන් එයිද? අයිතිකාරයා එයිද? කොච්චර අසහනේද? එයා ඒක ඒ ගහක කොලක තියෙන දෙයක් කඩාගෙන එම වෙනුවෙන් උත්සාහවන්ත වෙලා ඇති. දහඩිය වගුරුවලා ඇති. බාහුබලයේ යොදවලා ඇති. හැබැයි දන්නවා ඒක ගෙනාවේ නිත්‍යානුකූල ධර්මානුකූල ක්‍රමයකට නෙමෙයි. අන්න ඒ විදියට ගෙනාවොත් අනිවාර්යයෙන්ම විපාකේ විඳින්න වෙනවා. මෙලොව විඳවිල්ල පරලොව විඳවිල්ල ඉද තප්පති පෙච්ච තප්පති. ඒ වෙලාවෙත් තැවි තැවි ඉන්න වෙනවා. පස්සෙත් තැවි තැවි ඉන්න වෙනවා. පාපකාරී පව් කර තැනැත්තා උභයත් තප්පති. ඒ අවස්ථා දෙකේම තැවෙනවද නැත? තැවෙනවා. පාපම් මේ කතන්ති තප්පති. මම පව් කරලා තියෙනවා නේද කියලා හිතන වාරයක් පාසා තැවෙනවා. බිහියෝ තප්පති දුග්ගතින් ගතෝ. අපායට ගිහිල්ලා ගොඩාක් එයාට තැවෙන්න විඳවන්න කාරණා යෙදෙනවමයි. එහෙනම් ඔබ දුප්පත්ද පොහොසත්ද කියලා ඔබගේ ගේ අනුව පාවිච්චි කරන වාහනේ අනුව මනින්න බෑ ධර්මයෙන්. එහෙම මනින්න බෑ. ඔබ දුප්පතෙක්ද පොහොසතෙක්ද කියන එක තීරණය වෙන්නේ ඔබගේ හදවතට අනුව. ඔබයි දන්නේ ඔබ පයින් ගියත් ඔබ කොච්චර දැහැමිද කියලා. කොච්චර නිවැරදිද කියලා. ඔබ කොච්චර සැනසෙල්ල යනවද? කොච්චර සතුටින් ඉන්නවද? ඔබගේ ගෙදර කැම මේසේ බත් ව්‍යංජන 7-8ක් නොතිබෙන්න පුළුවන්. ඔබ කන්නේ එක ව්‍යංජනයක් එක කැම ටිකක්. ඒත් ඔබ දන්නවා මගේ ළමයින්ට කන්න දෙන්නේ වැරදි පාරේ ගිහිල්ලා ගෙනාපුවා නෙමෙයි. හරිද? හරිද? නිවැරදි මම. මගේ දරුවන්ට දෙන දේ නිවැරදි. දැහැමි නිත්‍යානුකූලයි. මතක තියාගන්න. ඒ සැනසෙල්ල වැරදි පාරේ ගිහිල්ලා මේ ලෝකේ රස මසවුළු භුක්ති විඳින මිනිහට විඳින්න හම්බෙන්නේ නැහැ. විඳින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා මොන හේතුවක් නිසාවත් කොයි වෙලාවකවත් විශ්වාස කරන්න එපා වැරදි පාරෙන් පොහොසත් වෙන්න නම්. ඒක විශ්වාස කරන්න එපා. ඒක හිතන්න එපා. ඒකට ආස වෙන්න එපා. අපි නවතින්නේ මේ ලෝක වශයෙන් හිරේ විලංගුවේ වැටිලා. නින්දා පහස විඳලා. අපවාදයට උපවාදයට ලක් වෙලා. පරලෝක වශයෙන් අම්මු හිඟන්න වෙලා කොටින්ම කිව්වොත් වැරදි අධාර්මික ධනය හම්බ කරොත් බල්ලෝ කපුට වෙලා. උපදිනවා කියලා නේ ධර්මයේ කියන්නේ. එතෙන්ට වැටෙන්න එපා. උත්තාන වීර්යය පවත්ත ගන්න. අකණ්ඩව තමන්ගේ අරමුණ කරා යන්න. ළමයින්ට හොඳට උගන්න ගන්න. ඒ අතරතුරේ
තමන්ගේ වෘත්තියේ සාර්ථක වෙන්න නම් ඒ වෘත්තියේ දැනුම ලබා ගන්නත් උනන්දු වෙන්න. දැනුම ලබා ගන්න. නව තාක්ෂණය ලබා ගන්න උනන්දු වෙන්න. ඒ උත්සාහය තියෙන්න ඕන. ඇත්තටම අපේ අසාර්ථක වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට අපි හම්බ කරන්නේ නැති හින්දා නෙමෙයි. දෙවෙනි කාරණේ ප්‍රශ්නේ. මොකද්ද? හම්බ කරන දේ හරියට කළමනාකරණය කරගන්න නැති නිසා. එනම් ආරක්ෂ සම්පදා දෙවෙනි ගුණය. ආරක්ෂ සම්පදාව නැති වුණොත් කොච්චර හම්බ කරත් වැඩක් තියනවද? වැඩක් නැහැ. අර පරිමැස්ම තියෙනවා. දැන් මහතුරු ව්‍යාපාරිකයෝ නිසා ඔබතුමන්ලට තථාගතයන් වහන්සේ දේශනා කළා හම්බ කරන ධනය කොහොමද පරිභෝජනය කරන්න ඕන කියලා. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය. හම්බ කරන ධනයෙන් ඔබගේ නිෂ්පාදනයෙන් එක කොටසක් පරිභෝජනයට ගන්න. ද්විහි කම්මං පයෝජයේ කොටස් දෙකක් මොකක් කරන්නද? ආයෝජන කරන්න, ඉන්වෙස්ට් කරන්න. චතුත්තංච නිධාපෙය්‍ය හතරවෙනි කොටස ඉතිරි කරන්න. ආපදා සුභවිසති. විපත් කරදර ප්‍රශ්න එන වෙලාව කොයි වෙලේද කියලා කියන්න කාටවත් බෑ. නියං කාලෙන්න පුළුවන්. නායයන් වෙන්න පුළුවන්. ගංවතුර කාලෙන්න පුළුවන්. මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඔය ඔක්කොම ටික දැන් තියෙනවනේ නේද? ඔය සියල්ල තියෙනවා. නායයන්ෝ දරුණු නියග කාලා තියෙනවා. තේගත් වේලිලා පිච්චිලා යන කාලා තියෙනවා. ඊළඟට අවුරුද්දකට සැරයක්වත් මැයි ජුනි වෙනකොට ගංවතුර එනවා. දැන් එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ මේ දේවල්. එතකොට අපි වසරේ හම්බ කරද්දී හම්බ කරපු දේවල් වියදම් කරද්දී ඔය ස්වභාවික විපත් කාලවලට Tamanට මූණ දෙන්න වෙනවා කියන එක ඔළුවේ තියෙන්න ඕනේද නැද්ද? ඔළුවේ තියෙන්න ඕනේ. ඒව බුද්ධියෙන් කල්පනා කරන්නේ නැතුව මේ කාලේ වෙනකොට අපේ පළාතට වහිනවා. මේ වැස්ස එක්ක අනිවාර්යෙන්ම ගංවතුර එනවා. එතකොට දලු මිලට වෙන්නේ මේක. දලු ප්‍රවාහනය කරන්න මාර්ග පද්ධතිය නැති වුණාට පස්සේ අත් වෙන ඉරණම මේක. ෆැක්ටරි වැහුනම වෙන්නේ මේක. Tamanට තියෙන ඕනේ අදහසක්. මොකද බොහෝ දෙනෙක් හම්බ කරනවා. ලැබෙන කාලෙට සිහිසුන් නෑනේ. ඇත්තටම සිහිසුන් වෙලා ඉන්නේ. සිහිය නැති වෙලා. ගන්නවා වේදම් කරනවා. අතට එන හැම මුදලකින්ම බොහෝම ආස්වාදජනක ජීවිත ගෙවන්න යනවා. ඒක හරියට බුදුහාඳුරු උපමා කරා වැවක වතුර එන දොරටුත් ඇරලා පිට වෙන දොරටුත් එක සැරේ ඇරියොත් මොකද වෙන්නේ? එන දොරටුයි පිට වෙන දොරටුයි එක විට ඇරියොත් එතන වැවක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි. කොච්චර හම්බ කරත් නාස්තිය වියදම අධික නම් සාර්ථක වෙන්න බෑ. එහෙනම් පරිභෝජනයට 4න් 1යි. 4න් 2ක් ආපහු ව්‍යාපාරයටම දාන්න ඕනේ. තවත් එක් කොටසක් ඉතිරි කරගන්න ඕනේ. කරදර විපත්ති වෙලාවට. දැන් ඕවා කරගන්න බැරි වෙන්නේ ඇයි? ඕවා කරගන්න බැරි වෙන්නේ අපේ කලමනාකරණයේදී අපි ඇති කරගනු ලබන දුබලකම් හින්දා. අපි අපේ පුද්ගලික ජීවිතේ කලමනාකරණය කරගන්න විදිය ආර්ථික ජීවිතයට සම්බන්ධයිද නැද්ද? අතිශයින් සම්බන්ධයි. දැන් මේ මහත්තුරු ඉත්තිදුත්තෝ ස්ත්‍රීන්ට ලොල්ලුනෝ ව්‍යාපාරිකයෝ අතට කීයක් හරියනෝ. හැබැයි කාන්තාවන්ට දැඩි ලෙස ගිජු වුණොත් ඊළඟට සුරාදුත්තෝ මත්වතුරට මත්ද්‍රව්‍යයට දැඩි ලෙස ගිජු වෙන්න ගත්තොත් ලොල් වෙන්න ගත්තොත් දිනපතා එවැනි දෙයට ඇබ්බැහි වෙන්න ගත්තොත් අක්ඛදුත්තෝ සූදු කරන්න ගත්තොත් ෆේස්බුක් වලට යන්න ගත්තොත් බූරුව ගහන්න ගත්තොත් මොකද වෙන්නේ? ලද්දං විනාශේති. හැම සතයක්ම ඉවරයි. එතකොට බලන්න පුද්ගලික ජීවිතේ තමයි කළමනාකරණය කරගන්න කියන්නේ. හැබැයි පුද්ගලික ජීවිතේ යම්කිසි ආචාර ධර්ම පද්ධතියක්
හික්මීමක් සංවරකමක් හදාගත්තොත් ඒක ආර්ථික ජීවිතයට සම්බන්ධයිද නැත්? සම්බන්ධයි. සම්බන්ධයි. දැන් ගොඩක් අයගේ ප්‍රශ්නේ මේ වගේ දේවල් ගැන කල්පනා කරන්නේ කරදරකාරී ප්‍රකාශන ලෙස. දැන් මේ වගේ දැනුමක් ලැබෙනකොට බොහෝ දෙනෙක් ගම්වැසියෝ මම දන්න එකක් තමයි ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලොන්ට මේ කරදර කරන්න මේවා කියලා දෙනවා කියලා. නෑ නෑ. ඔබගේ මගේ අතර කිසිම පුද්ගලික සම්බන්ධකමක් නෑනේ. කිසිම පුද්ගලික සම්බන්ධකමක් නෑ. පුද්ගලික කැමැත්තකුත් නෑ ඔබ කෙරේ, පුද්ගලික අකමැත්තකුත් නෑ. එතකොට මම මේක කියලා දෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක් පිරිහෙන්න පුළුවන් හේතු ලෙස පෙන්වලා දීපු කරුණ ධර්ම ගුරුවරයෙක් ලෙස ඔබට කියලා දීම මගේ යුතුයකම. පිළිගැනීම හෝ නොපිළිගැනීම ඒක ඔබේ කාර්යයක්. මොකද අපි ඔය උපදේශ සමහරුන්ට දුන්නම ඒගොල්ලෝ බොහොම නෝකාඩු හැඟීමක් ඇති කරගෙන නොරිස්සුම් මුහුණක් ඇති කරගෙන ඒගොල්ලෝ කියන්නේ අපේ සල්ලි අපි මහන්සිලා හම්බ කළා අපි බොනවා හාමුදුරුවලට මොකද? මට නම් මොකුත් නැහැ. මම මේ කිව්වේ බුදුහාමුදුරු කියපු එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මිනිහෙක් කොච්චර හම්බ කරත් වැඩක් නැහැ. ඒ මිනිහා දිනපතා බොනවා නම් ඒක ඉවර වෙනවා. නැස්ති වෙනවා. මිනිසෙක් කොච්චර හම්බ කරත් වැඩක් නැහැ. එක බිරිඳකගෙන් යැපෙන්නේ නැතුව ස්ත්‍රීන්ගේ මේ ලෝලියෙක් වෙලා ස්ත්‍රීන්ගේ වහලෙක් වෙලා ගමන් කරන කෙනෙක් නා. මොකද ඉතින් කාන්තාවන්ට ලොල් වෙච්ච කෙනෙකුට සතයක්වත් නොදෙන මිනිසෙක් එක්ක කාන්තාව වෙන්නේ නැහනේ. කාන්තාවෝ වැරදි සම්බන්ධකමකට පෙළඹෙනවා නම් පෙළඹ වෙන්නෙම ප්‍රධාන හේතුව සුද්ධ කරන්න පුළුවන් හින්දානේ. වෙන මොකක්වත් නෙමෙයිනේ. නැතුව මේ ආදරේ හොයන්න මොන ආදරද සල්ලිනේ හොයන්නේ. අන්‍යම් සම්බන්ධකම් ඇතුලේ හොයන්නේ මොකද්ද? අමතර වියදම් සඳහා සල්ලි. ඒකනේ ඇත්ත. ඉතින් ඒවට පැටලෙන කට්ටිය දැනගන්න ඕන මෙයා එන්නේ මාව සුද්ධ කරන්න කියලා. ඒක තේරෙන්නේ නැත්නම් ඉතින් මොනව කරන්නද? ඒක කියලා දීම මම කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒක ඔබ වෙනුවෙන් දේශනා කළා තියෙනවානේ පරාභව සූත්‍රේ. ගිහියෝ පිරිහෙන්න පුළුවන් ඉස්ත්‍රීලෝලියෝ වුණත් කියලා. එක බිරිඳක් එක සැමියෙක් එතන නවතින්න. ඊළඟට සූදු. එතෙන්ට ගියත් විනාශය. ඔය තුන පුද්ගලික ජීවිතය හදාගන්න ගියපුවා. හැබැයි ඒකෙන් ආර්ථිකයට ලොකු සම්බන්ධයක් තියෙනවා. බලන්න සාමාන්‍ය ගම්වැසියෙක් දවසට රුපියල් 500ක බිව්වොත් මාසෙට එයා දන්නේම නැතුව රුපියල් 15000ක් බාරකට දෙනවා. සාමාන්‍ය ගම්වැසියෙක් දවසට රුපියල් 500ක බිව්වොත් එයා දන්නේම නැතුව මාසෙකට රුපියල් 15000ක් බාරකට දීලා තියෙනවා. එයා දන්නේවත් නැහැ ඒක. දවසට සිගරට් 4ක් කිරුවොත් එයා දන්නේම නැතුව මාසෙට රුපියල් 6000ක් ලංකා දුම්කොළ සමාගම ටොබැකෝ එකට දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් කම්කරු පැලැන්තියේ මිනිස්සු ඔය මට්ටම දවසේ පවත්වාගෙන යනවද නැත්? මතක තියාගන්න. සමෘද්ධිලාභී ගෙවල් වලින් 90%ක පිරිමියා දවසට අඩුම 750ක බොනවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි යථාර්ථය. කාන්තාව සමෘද්ධිය කැපෙයි කියලා බයට කොච්චර බයදු ජීවිතද ගෙවන්නේ නේ? සමෘද්ධිය කැපෙයි කියන බයට කොච්චර බයදු ජීවිත ගෙවනවා. කොච්චර තැතිගෙන ඉන්නවද නේ? හැබැයි ඒ ගෙදරම පිරිමියා අඩුම මොන જાතියෙන් හරි 500ක් හොයාගන්න බොන්නේ නැහැ. හැබැයි එයා ඒක නවත්තලා දාන්න තීන්දුවක් ගත්තොත් අඩුම ඒ තාත්තා ඒක පාලනය කරන්න තීන්දුවක් ගත්තොත් ඒ ගෙදර ආර්ථික ජීවිතේ කොච්චර උඩට ගෙන්න පුළුවන්ද? හිතන්න. අපේ ප්‍රශ්නේ සල්ලි හම්බ කරන්නේ නැති එක නෙමෙයි. අපේ ප්‍රශ්නේ අපේ පුද්ගලික ජීවිත වැරදි පාරවල් වල ගමන් කරවන්නට අපි බැහැ වෙච්ච හින්දා අපිට හම්බ කරන ධනයෙන් අපිට උඩට එන්න බෑ. ඒකනේ ලංකාවේ මෙච්චර කල් සමෘද්ධි දීලා තියෙනවා. ජනසවි දීලා තියෙනවා. හැම ඡන්දයක් කිට්ටු වෙනකොටම අපිට ඇහෙන්නේ මොකද්ද?
අපි ආවම අලුතින් මෙච්චර සමෘද්ධිය දෙනවා කියලා කියනවා. මිනිස්සු අප්පුඩි ගන්නවා. ඒ කියන්නේ තව හිඟන්න වැඩි වෙලා කියන එකනේ කියන්නේ නේද? ඇත්ත වශයෙන්ම අපේ රටේ සමෘද්ධි ගත්තු එක මිනිහෙක්ටත් ඔබ දැකලා තියෙද? සමෘද්ධි නියාමක ගාවට ගිහිල්ලා කිව්වා කියලා ආරංචියක් තියෙද මං දැන් සමෘද්ධිමත් වුණා මට සමෘද්ධිය එපා කියලා. එක මිනිහෙක් අපේ රටේ නේද? ඒ කියන්නේ සමෘද්ධි දීම නිසා සමෘද්ධිමත් වෙලා නැහැ කවුරුක්ක. එහෙමනම් නිවුස් වල යන්න එපානේ. මෙච්චර සමෘද්ධිලාභීන් ප්‍රමාණයක් සමෘද්ධිය ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට නිවුස් වල තියෙන මොකක්ද? තව සමෘද්ධිය ලබා දෙන ලෙස බගෑපත් වෙයි. කාරණේ මොකක්ද? හම්බ කිරීමේ නිෂ්පාදනයේ ප්‍රශ්නයක් නෙමෙයි. කලමනාකරණේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් උපාසකම්මලට මොනව හිතනවද මේ ටික කියනකොට? හරියට හරි. හාමුදුරුවෝ හරියටම කිව්වා. අපේ මිනිහා එන්න තිබ්බේ අද. හරියට හරි. කියලා උපාසකම්මලට ඉතින් එතකොට උපාසකම්මලට ඉතින් අපි නම් හරි හොඳයි කියලා. හරිම හොඳයි. ওই මිනිහා තමයි සල්ලි නාස්ති කරන්නේ. ඇත්තම කාරණේ තමයි ඔය නාස්තියම වෙන විදියකට උපාසකම්මලත් කරනවා. ඒ වෙන විදිය උන්දල බොන්නේ නැහැ. එහෙම නැහැ මේ මිනිසුන්ට පුද යන්නෙත් නැහැ අතේ තියෙන සල්ලි ටික. ඒවා කරන්නේ නැහැ උපාසකම්මලා. උපාසකම්මලගේ ප්‍රශ්නේ තමයි උපාසකම්මලට හිතෙනවා මුළු රත්නපුරේම තියෙන ප්ලාස්ටික් සහ ඇලුමිනියම් අපේ ගෙදර තිබුණා නම් හොඳයි කියලා. ඒ උන්දලා සීට්ටු දාදා රටේම තියෙන දහජරාව ගෙදර ගේනවා. අර මිනිස්සයා සහ උපාසකම්ම අතර 아무තු වෙනසක් නැහැ. දෙන්නම මොලයක් නැතුව සල්ලි විනාශ කරනවා. ඒ තමයි ඇත්ත. සමා වෙන්න කිව්වට. ඒ තමයි ඇත්ත. මොකද මට මේ උපාසකම්මලගේ මූණු බැලුවන් කියන්න පුළුවන් 500 සීට්ටු කීයද 1000 සීට්ටු කීයද කියලා. මට කියන්න පුළුවන් මූණු බැලුවා. මම අර එක මාත්‍යෙක්ගේ මූණ බලලා ඇහුවා මාත්‍යා ඉස්කෝලේ මාත්‍යෙක් නේද කියලා. ඒ මාත්‍යා බුදු මොනා. දැන් මට මූණු බලලා කියන්න පුළුවන් හරියටම සීට්ටු කීයක් දාලා තියෙද කියලා. තේරුම් අරන් ජීවත් වෙන්න. ඔය යන පාර හරිම පාර නෙවෙයි. තා ටිකක් ජීවිතය ගැන ඥානවන්තව හිතන්න. ණයකාරකමේ ගිහිල්ලා රටේම තියෙන කුණු ගොඩවල් වලින් අපේ ගෙදර පුරව ගන්නවාද? නේද? අද තියෙනවනේ කුඩා ණය දෙන සමාගම් නේ මයික්‍රෝ ෆිනෑන්ස් කියලා. ශුද්‍ර මූල්‍ය සමාගම් ගම් වසාගෙන පැතිරිලන් තියෙන. අධික පොලියටනේ. දරුණු ණයකාරකම් වල කාන්තාව පැටලෙමින් ඉන්නවනේ. දරුණු ණයකාරකම් වල. සුළුපටු නැහැ. මං අද ඉද්දි පාරේ දැක්ක සමහර මේ නගරවල දාලා තියෙනවා සීට්ටු සඳහා බෙඩ් සීට්. අත වශයෙන්ම මං අද ඉද්දි දැක්ක එකක්. මම මගේ රියදුරු කිරියල්ල හරියදී මං හිතන්නේ. මගේ රියදුරු මල්ලිට මේ පෙන්න ගන්න මට ඒක බැරි වුණා මේ ඒක පස්සනා ඉක්මනින්ම සීට්ටු සඳහා බෙඩ් සීට්. මං දන්නවා මිනිස්සුන්ගේ සමහර අත්‍යවශ්‍යතා විසඳ ගන්න මිනිස්සු සීට්ටු දානවා. ඒක ප්‍රශ්නයක් නෑ. නීඩ්ස් නම්. ඒක නීඩ් එකක් නම් ඒක අත්‍යවශ්‍ය දෙයක් නම් ඒකට මිනිස්සු එහෙම කමන්නේ නෑ එහෙම ගියාට. හැබැයි අපි ගේන ගොඩක් දේවල් අපේ අවශ්‍යතා නෙමෙයි. එක එක තැන්වල තියෙන ඒවා අපි දකිනවා අපිට ආස වෙනවා. ඒවා අපි කොච්චර අපි ඒ කරන ආයෝජනය ඵලදායී එකක්ද කියන එක ගැන හෝ ඒක අපි සප්‍රයෝජනවත්ද කියන එක ගැන අපිට කිසිම අගයීමක් නැහැ. ඒ ගැන අධ්‍යයනයක් නැහැ අපිට. සාකච්ඡාවක් නැහැ. මොකද ඔක්කොම හොරෙන් කරන වැඩනේ තියෙන්නේ. ගොඩාක් ඒවා තියෙන්නේ සිංහල බෞද්ධයන්ගේ ගෙවල් වල සාකච්ඡා කරලා කරන වැඩද හොරෙන් කරන වැඩද? ඇත්ත වශයෙන්ම කිව්වොත් සිංහල බෞද්ධ ගෙවල් කියන්නේ හොර ගුහා. මහත්තයා දන්නේ නැහැ නෝන කරන ඒවා නෝන දන්නේ නැහැ මහත්තයා කරන ඒවා. ඇත්ත වශයෙන්ම දන්නේ නැහැ. 90%ක් ඒවා දන්නේ නැහැ. කියන්නෙම යාට ඕනේ නැහැ ඒවා. ළමයි එක්ක පවා කටුකුටු ගාලා මහත්තයා එනකොට නවත්තන මාත්‍රකා ගෙවල් වල තියෙද නැත්ද? අපි දන්නේ නැති සිංහල බෞද්ධයෝනේ. මතක තියාගන්න. සිංහල බෞද්ධයෝ අද වැටිලා තියෙන අගාධය අනෙක් ජාතීන්ගේ කුමන්ත්‍රණයක් නෙමෙයි. ඒක බොරුවක්. සිංහල බෞද්ධයෝ අද වැටිලා ඉන්න අගාධයේ ප්‍රධාන හේතුව
සිංහල බෞද්ධයන්ගේ තියෙන අඥානකම. මාන්නාධිකකම. වැරද්දක් පිළිගන්න අකමැතිකම. නිවැරදි වෙන්න සූදානම් නැතිකම. පන්සල් ගියාට බණ ඇහුවට පිළිපදින්නේ නැතිකම. කොටින්ම හැදෙන්න කැමති නැතිකම. කැමති ඉන්න විදියට ඉන්න දෙන අයට. ඒ හින්දා සිංහල බෞද්ධයෝ බේරගන්න එක ලේසි නෑ. තාම දුෂ්කර දෙයක්. ඉතාම දුෂ්කර දෙයක් සිංහල බෞද්ධයෝ බේරගන්න එක. හැදෙන්න සූදානම් මිනිස්සු නම් බේරගන්න පුළුවන් නේ. වැරද්ද ලෙස පිළිගෙන ඔව් මගෙන් වැරද්දක් වුණා මම ඒක නවත්තනවා. එහෙම මිනිස්සු බේරගන්න එක ලේසි. කී ඇතුළේවත් තමන් කරන දේ ගැන සාකච්ඡාවක් එකඟතාවයක් ඇතුව වැඩ කරන අම්මෙත් තාත්තෙක් ඉන්න ගයක් නම් දියුණු කරගන්න එක ලේසිද නැද්ද? ලේසි. ස්වාමි පුරුෂයා දන්නේ නැත්තම් බිරිඳ දාපු සීට්ටු ගන්නවත් ඉතින් කොහොමද ඒකවල දියුණු කරන්නේ? හොරෙන් කපටිකමෙන් බොරුවෙන් හංග විවෘත නැති මිනිස්සු ඉන්න රටක් දියුණු වෙලා තියෙද කොහේ හරි? විවෘතව කතා කරන්නේ නැති අවංක නැති රටවල් දියුණු වෙන්නේ නැහැ. මතක තියාගන්න. ජාතීන් දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙන්න නම් අපේ අඩුම මුළු රටටම අවංක වෙන්න බැරි නම් ගෙදරට හරි බොරුව දාන එක කට්ටකම් කරන එක නවත්තන්න ඕන. ගෙදර එකිනෙකා රවට්ට ගන්න එක නවත්ත ගන්න ඕන. විවෘත නැතුව ගේ ඇතුළේවත් ගේ ඇතුළේ තියෙන හැංගුණු ජීවිත නම් දියුණු වෙන්නේ නැහැ. මතක තියාගන්න. අර පිරිමැස්ම කියන්නේ රංචුවක් එක කරන්න ඕනි වැඩක්. සාකච්ඡා කරලා කරන්න ඕනි වැඩක්. නැතුව තනියෙක් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මාන්නේ තියාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ගෙදරක ලයිට් ටික හරි පාවිච්චි කරද්දි ලයිට් බිල් අඩු කරන්න හරි අම්මා තාත්තා දරුවෝ එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න කැමති වෙන්න ඕනි. හුදෙක් අම්මා කෑ ගහ බැන ලයිට් නිව් පමණින්ම ගෙදර අනිත් අය දායක වෙයිද විදුලි බිල පාලනයේට? නෑ. ඒගොල්ලොන්ට හිතෙන්නේ අම්මා අපිට බයිනවා. ඒ නිසා බැන යාම නිවාගත්තු ආවේ. හැබැයි ඒ වෙනුවට මාන්නේ නැතුව ළමයි ටිකත් එක්ක සාකච්ඡා කරොත් පුතේ වතුර බිල වැඩි, ලයිට් බිල වැඩි. අපි කොහොමද මේක අඩු කරගන්නේ? ළමයිම යෝජනා ගන්නේ. ළමයිම කියයි මේක කරන්න ඕනේ කියලා. එහෙනම් පුතේ අපි එක්කව වෙලා ඒක කරමු. ඒ සාකච්ඡා වෙන්න එපා. කවුරුත් කැමති වෙන්න එපා ඒකට. නැතුව දත් මිටි කකා බැන හිටියා කියලා දවසේ අනිත් අය අර පිරිමැස්මට දායක වෙන්නේ නැහැ. මේව තේරුම් අරන් ජීවත් වෙන්න. ආරක්ක සම්පදා. මේ ඥානය මේ දැනුම ඔබට අත්‍යවශ්‍යයි ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න. නැතුව ගමන යන්න බෑ. සාර්ථක වෙන්න බෑ. ප්‍රඥාවන්ත මිනිස්සු විදියට ආරක්ක සම්පදාව හේවත් අර පිරිමැස්ම දියුණු වෙන්න හිතනවා නම් අත්‍යවශ්‍ය ධර්මයක් ලෙස පිළිගන්න ඕන. තුන්වෙනි එක. කල්යාණ මිත්‍රතා. ඒකවේ අපිව ආධ්‍යාත්මිකව නිවැරදි කරන කෙනෙක් අපේ ජීවිතේ අපිත් එක්ක එකට ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ අපි ගෘහස්ත ජීවිත ගෙවනවා නම් ඔබේ ගේ ඇතුලේ ඉන්න ඕනි කවුද? ඔබව නිවැරදි කරන්න සමත් ආධ්‍යාත්මික හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක්. කියන්නේ ඔබ වැරදි පාරක යනවා නම් ඔබව නිවැරදි කරන්න ඔබගේ බිරිඳට අවශ්‍ය කරන පවපින ගැන ශ්‍රද්ධාව, කුසලයේ ගැන ශ්‍රද්ධාව, ඥානය තියෙන්න ඕනේ. ඊළඟට ඔබව නිවැරදි කරන්නට තරම් සමත් ආධ්‍යාත්මික පෞරුෂයක් සහිත සැමියෙක් ඉන්න ඕනේ. ගෘහස්ත ජීවිතේ එකිනෙකා කල්යාණ මිත්‍රයෝ නොවි ගෙයින් එළියේ කොච්චර මිතුරියෝ හිටියත් අපේ මෙලොවයි පරලොවයි දෙක පිරිහෙන එක වළක්වන්න බෑ. කල්යාණ මිත්‍රත්වයේ තියෙන්න ඕනේ ගේ ඇතුලේ. සම්පුරුෂයා සහ බිරිඳ අතර. මොකද අපි භයානක පව් අකුසල් කරන්න තීන්දුව ගන්න පුළුවන්
ගේ ඇතුළේදී මිසක මේ වගේ ධර්මශාලාවල නෙමෙයි. ධර්මශාලාවලදීත් අපිට කල්යාණ මිත්‍රයෝ හමු වෙනවා. ඒ කවුද? උතුම් නිවන් මඟ කියලා දෙන ඇත්තෝ. භාවනා මධ්‍යස්ථානකදී, ධම්මශාලාවකදී අපිට කල්යාණ මිත්‍රයෝ හමු වෙනවා. ඒ තමයි ජීවිතේ යථාර්ථය කියලා දීලා මේ සංසාර ගමන නිමා කරන්න, අඩුම කෙටි කරගන්න මඟ පෙන්වන උත්තමයන්ටත් අපි කියනවා කවුරු කියලාද? කල්යාණ මිත්‍රයෝ. අපි පවෙන් වළක්වලා කුසලයේ සමාදන් කරන අය. හැබැයි ගෘහ ජීවිතයේදීත් එකිනෙකාට එකිනෙකා කලන මිතුරු මිතුරියන් වීම අත්‍යවශ්‍යයි. පාපා නිවාරේති, පවෙන් වළක්ව ගන්න ඕනේ. කල්යාණේ නිවේසේති, යහපතෙහි පිහිටුවන්ට ඕන. දරුවෝ දෙමව්පියෝ වෙනුවෙන් කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනි. දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනි. ඊළඟට ස්වාමි පුරුෂයා බිරිඳ වෙනුවෙන් කල්යාණ මිතුරෙක් වෙන්න ඕනේ. බිරිඳ ස්වාමි පුරුෂයා වෙනුවෙන් කල්යාණ මිතුරියක් වෙන්න ඕනේ. ඊළඟට දැන් ඔබතුමන්ලා රංචුවක් විදියට නේ, සංවිධානයක් විදියට කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනේ. මොකද රංචුවක් විදියට වැඩ කරන්න නම්‍යශීලීකම, අවංක මිත්‍රත්වය ඔබ ගාව තියෙනවා. මොකද රංචුවක් විදියට වැඩ කරනකොට ලබන්න පුළුවන් සාර්ථකත්වය කවදාවත් වෙන් වෙලා තනි වෙලා ලබන්න බෑ. ඒ නිසා ඔබගේ මේ කුඩා තේවතු සංවාදන සමිතිය ඊටාම ශක්තිමත්ව ගෙනියන්න නම් එකිනෙකාට එකිනෙකා කවුරු වෙන්න ඕනද? කල්යාණ මිත්‍රයෝ වෙන්න. හැම තිස්සෙම ඔබ අනිකාට පුළුවන් තරම් ආධ්‍යාත්මිකවත් ආර්ථිකේනුත් පිරිහෙන්නේ නැති වෙන දැනුමම දෙන්න ඕනේ එකිනෙකාට. කවදාවත් පාපයකට අනුබල දෙන්න එපා. අනුබල දෙන්න එපා. පොළඹවන්න එපා. මොකද ඔබත් එක්ක ඉන්න කෙනෙක් ඔබෙන් ගිලිහිලා යයි අර මං කියපු අකුසල පැත්තට ඇබ්බැහි වුණොත් නේ. එයාගේ ඉඩම විකිනිලා යයි. තියෙන යාන වාහන ලීසින් කම්පැනි වලින් උස්සගෙන යන මට්ටමට එයි. ඔබට ඇත්තටම මිත්‍රත්වයක්, ආදරණීය හැඟීමක්, බැඳීමක් ඔබගේ රංචුවේ අනිකා ගැන තියෙනවා නම් ඔබ කරන්න ඕන දේ වැරදි පාරේ යනවා පේනකොට රංචුවක් විදියට එක්ක අහුවෙලා යාව ගලව ගන්න කටයුතු කරන්න ඕන. අන්තවලට යන්න දෙන්න එපා. සීමාව පන්නගෙන කිසිම දුසිරිතක ඔබේ ටීම් එකේ අයට යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබ දැන් 9 වෙනි වතාවටත් එකතු වෙලා ඉන්නවා වගේ 109 වෙනි වතාවටත් එකතු වෙයි මේ මිතුරු සංගමේ අය. මතක තියාගන්න. හැබැයි පිරිහෙන දේවල් වලින් එකිනෙකාව බේරගත්තොත් ඒකට කැප වෙන්න ඕන. අනෙක් ජාතීන් ඇත්තටම සාර්ථක වෙන්නේ ඒගොල්ලොන්ගේ සංසද හරීම එක්කෙනෙක් වැටෙනකොට එයාට වැටෙන්න නොදී එයාව ආරක්ෂා කරනවද නැද්ද? ආරක්ෂා කරනවා. උදව් කරනවා. දාලා දුවන්නේ. පයින් ගහන්නේ. අහක බලන්නේ. වැරදි පාරක යනවා පේනවනම් ගිහිල්ලා රංචුව පිටින්ම එක්කව වෙලා අවවාද දීලා හරි පාරට ගන්නවා. එහෙම තමයි අනිත් ජාතින් දිනු වෙන්නේ. අනිත් ජාතින් අහම්බෙල්ලස දිනු වෙලා නෙමෙයි. ඒගොල්ලෝ ටීම් වර්ක්. තාම ඉහලින් රංචු මානසිකත්වයෙන් වැඩ කරනවා. ඔබලාට රංචුවක් විදියට හිතන්න පුළුවන් නම් තනිව හිතීම වෙනුවට තමන්ගේ පැත්තෙන් අනේකා ගැනත් හිතන මට්ටමට හිත දියුණු කරගන්න පුළුවන් නම් ඔබලා වැටෙන්නේ නැතුව ඉස්සරහට යයි. ඕන දෙයක් ජය ගන්න පුළුවන් වෙයි. ගෙදරත් කල්යාණ මිත්‍රත්වය ඕනි. සංවිධානයක් විදියටත් කල්යාණ මිත්‍රත්වය ඕනේ. නැතුව ගමනක් නැහැ. මිත්‍රත්වය බිඳ වැටිලා හතුරුකම ආවොත් ඒ ගෙදරත් පිරියනවා, ඒ සංවිධානෙත් පිරියනවා. භාග්‍යවතුන් වහන්සේගෙන් දවසක් භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා ආනන්ද තෙරුන් වහන්සේ සඳහනක් කරනවා, ස්වාමීනි මේ ශාසනයෙන් හරියටක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රත්වය නිසා නේද කියලා. භාග්‍යවතුන් වහන්සේ මොකද සඳහන් කරන්නේ? උන්වහන්සේ දේශනා කරනවා, මා හේවං ආනන්ද, ආනන්ද එහෙම කියන්න එපා. මේ ශාසනයෙන් හරියටක් නෙමෙයි, මේ මුළු ශාසනයම රැකුණොත් රැකෙන්නේ මොකකින්ද? කල්යාණ මිත්‍රත්වයෙන්. හිතන්න, කල්යාණ මිත්‍රත්වයට තථාගත ශාසනය දීපු වටිනකමයි.
ඒ කියන්නේ අපි එකිනෙකාට මිතුරියෝ වුණොත් තමයි අපිට ගමන යන්න පුළුවන්. නැත්තම් අපි පිරෙනවා. ඔය ඇත්තෝ මගේ අඩුපාඩුවක් දැක්කන් කියලා දෙන එක. මම ඔය ඇත්තන්ගේ අඩුපාඩුවක් දැක්කන් කියලා දෙන එක. මගේ ප්‍රශ්නවලදී ඔබ පිහිට වෙන එක. ඔබේ ප්‍රශ්නේදී මගේ දැනුමෙන් හෝ මම පිහිට වෙන එක. එතනින්නේ මේ ශාසනය යන්නේ. ජාතියක් දියුණු වෙන්නේ එතනින්. සමාජයක් දියුණු කරගන්න පුළුවන් එතනින්. මම ඔබට දැන් කාරණා කියලා දුන්නද? 3ක්. උත්තාන සම්පදා, උත්සාහයෙන් නිෂ්පාදනයේ දෙන්න, ආරක්ක සම්පදා, අර පිරිමැස්මෙන් යුක්තව මනා කළමනාකරණයක් ඇතුව පරිභෝජනකාරී දෙන්න. 3වෙනි එක කල්යාණ මිත්‍රතා. ඊටාම ඉහළ මට්ටමේ මානව සම්පත් කළමනාකරණයක් පවත්වා ගන්න. පළවෙනියට කියන්නේ නිෂ්පාදනය, දෙවෙනියට කියන්නේ භෞතික සම්පත් කළමනාකරණය, තුන්වෙනි එක මොකද්ද? මානව සම්පත් කළමනාකරණය. ඔය 3 ඔබට උදව් වෙයි ඔබේ සාර්ථකත්වයට. තායක කරුණක් තියෙනවා. නමුත් මම ඔබට ප්‍රාමාණික වෙලාවක් ධර්ම කරුණු කියලා දුන්නා. පැයක පමණ වෙලාවක්. ඒ නිසා මීට එහා මම මේ දේශනේ දික් කරන්නේ නැහැ. උත්තාන සම්පදා ඉගෙන ගත්තා, ආරක්ක සම්පදා ඉගෙන ගත්තා, කල්යාණ මිත්‍රතා ඉගෙන ගත්තා. ඉතින් ඉමහත් ශ්‍රද්ධාවෙන් මේ ආයතනයේ ගරු සභාපතිතුමන්, ලේකම්තුමන්, ඒ වගේම භාණ්ඩාගාරිකතුමිය ඇතුළු වේවැල්වත්ත කුඩා තේවතු සංවර්ධන සමිතිය ඒ සමාජිකාවන් ඉතාම ලස්සන පින්කමක් හොඳට සූදානම් කරගත්තා. වර්ෂාවෙන් චූටි බාධා පැමිණුණත් ආපු පිරිස හැම කෙනෙක්ම ඉතාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව හොඳට ශ්‍රවණය කරා. තා විශාල පිරිසක් බෞද්ධ නාලිකාව ඔස්සේ මේ දේශනාව තව අවස්ථා ගානකදී ශ්‍රවණය කරනවා. ඉතින් මේ උතුම් පින්කම නිමා වෙන වෙලාවේ අපි මේ පින් අනුමෝදනා කර සිටිමු. විශේෂයෙන්ම මේ පින්කම සංවිධානය කරපු කුඩා තේවතු සංවර්ධන සමිතිය වේවැල්වත්ත අයගේ මූලික බලාපොරොත්තුව ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ, විශේෂ බලකායේ මියගේ රණවිරුවන්ට මේ පින් අත් වේවා කියන පැතුම. ඒ සියලු දෙනා මේ පින් අත් කර ගනිත්වා. ඊට අමතරව විශේෂයෙන්ම අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් විශේෂයෙන්ම අද දවසේ මේ පින්කමේදී විශේෂ දායකත්වයේ ගත්ත විශ්‍රාමික පාඨශාලාචාර්ණී රූපා පෙරේරා මහත්මිය, එච්.කේ. චන්ද්‍රදාස මහත්මයා ඇතුළු ඒ පවුලේ ඇත්තන් නමින් මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් ඔබ හැමදෙනා නමින් මියගිය සියලු දෙනාටත් ඒ අභාවයටපත් මේ අවස්ථාවට සහභාගී වී සිටින මෙම මැතිණියගේ ස්වාමි පුරුෂයාණන් රංජිත් සොයිසා මැතිතුමාටත් ඔබ හැමදෙනාගේම නමින් මියගියපු අනෙක් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අත් වේවා. උතුම් අමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම මේ උතුම් පුණ්‍ය කටයුත්ත සඳහා අපිට ආරාධනා කිරීම කටයුතු වලට විශේෂයෙන්ම අපකැපවීමෙන් කටයුතු කරන්නට යෙදුනේ අපේ හිතවත් සජිත් බණ්ඩාර මහත්මයාණන්. එතුමන් අවස්ථා 4ක් පමණ කොළඹට පැමුණුණා ඔබ වෙනුවෙන් මේ පින්කමට අපිව මතක් කරන්න. මං හිතන්නේ දුරකථන ඇමතුම් එක 20කට 30කට වැඩිය එතුමා මා වෙත ලබා දීලා තියෙනවා පින්කමට වැඩම කරවා ගැනීම තහවුරු කරගන්න. ඔබ මෙහි පින්කම සූදානම් කරන්න අපකැප වුණා වගේම සජිත් බණ්ඩාර මහත්මයාණනුත් බොහෝ අපකැපවීමක් කරා. එතුමනුත් අපි බොහෝ කාලයක් තිස්සේ දන්න අඳුනන සත්පුරුෂ මහත්මයෙක්. එතුමා ඇතුළු කොට සියලු දෙනාටත් ඒ පවුල් වල ඇත්තන්ටත් පරම පූජනීය නායක ස්වාමින් වහන්සේටත් අද දවසේ බෞද්ධ නාලිකාව වෙනුවෙන් දායකත්වයේ ගත්ත විශ්‍රාමික පාඨශාලාචාර්ණී රූපා පෙරේරා මැතිණියට, එච්.කේ. චන්ද්‍රදාස මැතිතුමාට, දියණියට, පුතුණුවන්ට, දෑනනුවන්, ලේලිය, ඒ වගේම මුණුබුරම් දෙදෙනා ඇතුළු සියලු දෙනාටත් ඒ වගේම මේ කුඩා තේවතු සමිතියේ සංවර්ධන සමිතියේ සියලුම දෙනාටත් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සියලුම දෙනාටත් මේ ස්ථානයට ආපු ඔබ හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, අපල උපද්‍රව දුරු වේවා, වැස්සෙන් පින්නෙන් කරදර බාධක නොවේවා. සියලු යහපත උදා වෙන නව වර්ෂයක් බවට, නව දශකයක් බවටම මේ උදා වූ වසර උදා වූ දශකයේපත් වේවා. ව්‍යාපාරික කටයුතුත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත්,
ගෘහස්ත ජීවිතයේ කටයුතු පින් අනුමෝදන් වන සුමන සමම් දෙවියන් ඇතුළු සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබට සැලසේවා. උතුම් දිව්‍ය රාජ සමූහයාද ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් කුසල් පාරමිතා වේවා. බෞද්ධ නාලිකාව තුලින් මේ දේශනාව ඇහූ පිරිසටත් ඔබ හැම දෙනාටමත් සියලු දෙවියන්ටත් නමින් මී ගිය නෑයන්ටත් උපදින හැම ආත්මෙකම සත්පුරුෂයෝ මුණ ගැහේවා. කල්යාණ මිත්‍රයෝ මුණ ගැහේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අපිට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. හොඳයි, කවුරුත් වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් යහපතක් උදා වේවා.